අයිබෝන් හැම කෙනෙක්ම අදත් ආදරෙන් පිළිගන්නවා ICT with කතුසිංහ YouTube channel එකට. හොඳයි. අපි ගිය සතිය වීඩියෝ එකේ කතා කරා මොකක්ද operating system එක කියන්නේ? එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? right? එතකොට මෙයාව ඇයි හදලා තියෙන්නේ මිනිස්සු විසින් කියන සිද්ධිය අපි පොඩ්ඩක් බරපතලව සාකච්ඡා කරා. හරි. එතකොට දැන් අද වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පියුටර් එකේ ඔන් වෙන ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි කියනවා බූටින් ප්‍රොසෙස් එක. හරි. අපි කම්පියුටර් එක ගිහිල්ලා නිකම්ම ඔන් බටන් එක ක්ලික් කරනවා මිසක් අපි මේක ඇතුලේ වෙන සිද්ධිය දන්නේ නැහැ හරියටම. සමහර විට ඔන් කරපුවාම ඔන් නොවි තියෙනවා. හරි. අපි චූටි ළමෙක්ගෙන් එහෙම ඇහුවොත් කම්පියුටර් එක ඔන් කරන විදිහ කියන්නේ කියලා 6 7 8 අවසර වල ළමයි ඕනෙක් කෙනෙක් දන්නවා මොකද්ද? ප්ලග් පොයින්ට් එකට ගැහුවා ඔන් කරා බටන් එක ප්‍රෙස් කරපු ගමන් ඔන් වෙනවා කියලා. හැබැයි ඒක නෙමෙයි A level ළමයි විදිහට අපි දැනගෙන ඉන්න ඕන දේ චුට්ටක් මීට වැඩිය වෙනස්. හරි. මොකක්ද මේ ක්‍රම උපායන් මේ ක්‍රමය? ඇත්තටම මොකද මේ process එක මේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. මේක 2018 A level විභාගෙදිත් අහලා තිබ්බ ප්‍රශ්නයක් විදිහට. කෙසේ වෙතත් A level කරන ළමයි විදිහට ඔයාලා මේක අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන. මේක ස්ටෙප්ස් කිහිපයකට කඩලා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද කම්පියුටර් එක ඔන් වීමේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් පරිගණකයේ ආරම්භ වීමේ මේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් අපි ලස්සන වචනයක් කියන මේකට බූටින් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. හොඳයි. වීඩියෝ එකට යන්න කලින් හැමෝම සබස්ක්‍රයිබ් කරන්න. තාමත් සබස්ක්‍රයිබ් කරේ නැත්නම් විභාගෙ එන්නම ලඟ වෙනවා. හරි. ඔන්න සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි යම් පට්පට් ගාලා බලන්න ඔපරේටිං සිස්ටම් දෙවෙනි වීඩියෝ එක බූටින්. වීඩියෝ එකට යන්න කලින් චූටි දෙයක් කියන්නම්. අපේ බූස්ට් ලේට් ඉන්ටේක් කැම්ප් එක පටන් ගන්නවා අගෝස්තු 21 වෙනිදා 2022. ඉතින් ඔයාලට පුළුවන් මේකට රෙජිස්ටර් වෙන්න. තාවත් විභාගෙට තියෙන්නේ මාස 2ක් 3ක් විතර කාලයක්. ඉතින් හැම කෙනෙක්ටම පුළුවන් දැන් රෙජිස්ටර් වෙලා මාස 2ක් හෝ 3ක් වගේ කාලයක් ඇතුළත සියලුම විෂය කොටස් ටික කවර් කරගන්න පුළුවන්. හරි. සහ මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් මේ හැම දෙයක්ම online exams, recordings මේ හැම දෙයක්ම ICT.kathurasinha.com වෙබ්සයිට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. හොඳයි. අපි යන් එහෙනම් කතාවට. හොඳයි. බූටින් කම්පියුටර් එක ඉස්සල්ලාම ඔන් කරද්දී පළවෙනිම දේ තමයි ඔයා කරන්න ඕන. ඔයාලා ගෙදර කරන්ට් එක තියනවාද කියලා බලන්න ඕන. හරි. බැරි වෙලාවත් ගෙදර ඉලෙක්ට්‍රිසිටි පවර් එක තිබ්බේ නැත්නම් දෙයියනේ කරන්ට් එක තිබ්බේ නැත්නම් කොහොමද කම්පියුටර් එක ඔන් කරගන්නේ? එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. හරි. එතකොට බලන්න ඊළඟ සිද්ධිය. හරි. මේ ගැන අපි කතා කරා. අනිවාර්යයෙන්ම කරන්ට් එක තියෙනවා. හරි. ඔන්න දැන් ඔයා ගිහිල්ලා මේක කම්පියුටර් එකේ right පවර් සප්ලයි එකේ ඉඳලා එන වයර් එක කොහෙටද ප්ලග් කරන්නේ? ප්ලග් පොයින්ට් එකට ප්ලග් කරනවා. හරි. මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕන පුතේ මේ මෙතන පොඩි සිද්ධියක් තියෙනවා. මේ ඔයාලා මල්ටි වයර් කෝඩ්ස් එහෙම පාවිච්චි කරනවා නම් හරි ඒක හොඳයි. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ICT කරන ගුරුවරයෙක් සහ ටෙක්නීෂියන් කෙනෙක් විදිහට. හරි. ටෙක්නීෂියන් කෙනෙක්ගේ ඇන්ගල් එකෙන් බැලුවොත් මම ඔයාලට යෝජනා කරනවා මේ ප්ලග් කරන එක සාමාන්‍ය ප්ලග් පොයින්ට් එක අපි කියන ප්ලග් බේස් එකකට ඔයාලගේ පිටියටම සෙට් කරලා තියෙන ප්ලග් එකකට ගහනවා නම් ගොඩක් හොඳයි කියන එක. හරි. ඒකට ගොඩක් හේතු තියෙනවා. හේතුව තමයි අපි right plug base එකකින් plug base එකකින් ගන්න කරන්ට් එක plug base එකකින් අපි ගන්න කරන්ට් එක plug point එකක් කරා යද්දි හරි multi plug එකක් කරා යද්දි ගොඩක් බෙදිලා යන සිද්ධියක් තියෙනවා. ඒක නිසා මම ඔයාලට recommend කරනවා multi plug එකක් තියෙනවා. හොඳයි. plug base එකක් තියෙනවා වඩාත් හොඳයි කියන එක. හොඳයි. අපි මෙන්න මේක plug කරන එක කොහෙටද යන්නේ? විදුලිය සපයා දීම right විදුලිය සැපයීම. හොඳයි. ඔයාලා දන්නවා ඔයාලගේ ගෙදර කරන්ට් එක 230 240 වගේ DC AC කියලා කරන්ට් වර්ග දෙකක් තියෙනවා. හරි. ඔයාලගේ ගෙදරට කරන්ට් එක එන විදිහ right හොඳ ස්ටෙඩි ස්ටේබල් විදිහට තියෙන කරන්ට් එකක් නම් ගොඩක් හොඳයි. නැත්තම් විශේෂයෙන්ම ඔයාලා දැනගන්න UPS එකක් හරි ගෙදරට කම්පියුටර් එකට UPS එකක් පාවිච්චි කරන්න හේතුව තමයි ඉලෙක්ට්‍රිසිටි කරප්ෂන් එකක් වුණොත් ඔයාලා දන්න දැන් ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් කරන්ට් එක එනවා යනවා ඔය වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඔයාලට ගොඩක් රෙකමන්ඩ් කරනවා මම. හරි. පළවෙනි අදියර විදිහට දැන් අපි කතා කරන්නේ ඔපරේටිං කම්පියුටර් එකක් ස්ටාර්ට් වෙන විදිහට. ඒකේ පළවෙනිම තැනදී ඔයාලා කම්පියුටර් එක කරප්ට් වෙන්න පුළුවන්. ඒක නිසා ආරක්ෂාවක් දාගන්න UPS එකක් යූස් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ එකපාරටම කරන්ට් එක යද්දි
කම්පියුටර් එකේ hard disk එක ඒ වගේ දේවල් කරප්ට් වෙන්න පුළුවන්, operating system එක කරප්ට් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න පුළුවන් UPS එකක් භාවිතා කරොත්. හොඳයි. එතකොට මම මෙතන ෆොටෝ එකක් දානවා වලට පේනවා ඇති UPS එකේ ඉඳලා කොහොමද කම්පියුටර් එකට කරන්ට් එක යන්නේ. UPS කියන්නේ uncorrupted power supply, කරප්ට් වීමකින් තොරව එක දිගට නියත විදිහකට power එක supply කරන එක තමයි මේ UPS කියලා කියන්නේ. හොඳයි. මේ supply කරන කරන්ට් එක මෙතනින් යවන විදුලිය කොහෙටද යන්නේ? කම්පියුටර් එකේ power supply එකට. හරි. පරිගණකයේ කම්පියුටර් එකේ අපේ desktop කම්පියුටර් එකක් උදාහරණයක් ගමු. ඔයාලට පේනවා මේ ෆොටෝ එකේ power supply කියන යුනිට් එකට තමයි මේ කරන්ට් එක යන්නේ. හොඳයි. එතකොට මේ කරන්ට් එක power supply යුනිට් එකට ගියාම මෙයා හරහා motherboard එකට, motherboard එකේ තියෙන RAM එකට, processor එකට, hard disk එකට, කියන දුරදැඩිය, හරි, එතකොට CD drive, ඔය හැම එකටම කරන්ට් එක දෙන්නේ ලබා දෙන්නේ මේ power supply එක හරහා. කොටින්ම කියනවා නම් ඔයාගේ තියෙන wired mouse එකට, keyboard එකට වගේ දේවල් වලට පවා හැම දෙයකටම විදුලිය ලබා දෙන්නේ කවුද? මෙන්න මේ power supply එක. එතකොට මට චූටි කාලේ මතකයි මෙන්න මෙහෙම සිද්ධියක් මට වුණා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ දැම්මා මගේ අර පළවෙනියට මට හම්බෙච්ච කම්පියුටර් එක. හරි. ඔයාලට මතකයි. හරි. නැත්තම් මේ වීඩියෝ එක චුට්ටක් ගිහලා බලන්න. ඔන්න ඔය කම්පියුටර් එකේ මට මාර සිද්ධියක් වුණා. දවසක් කම්පියුටර් එක ඔන් වෙන්නේ නැතුව තිබ්බා. මම ඔන් කරනවා වෙන්නේ නැහැ. රයිට්. ඉතින් මම කරපු වැඩේ හරි power supply එකේ මොකක් හරි අවුලක් වෙන්න කියලා චුට්ටක් ස්ක්‍රූ පුණියක් වගේ දාලා ඉරලා පොඩ්ඩක් බැලුවා. හරි බලලා ආයෙ ප්ලග් කරලා දාද්දිම පටාස් ගාලා පුදුම හද්දකින් power supply එක පිපුරුවා. හරි. පස්සේ තමයි දැනගත්තේ මම power supply එකේ issue එකක් තිබිලා තියෙනවා. පුපුරලා දුම් දැම්මා. එතකොට හරි මම මාර විදිහට මම බය වුණා. හේතුව තමයි දෙයනේ චූටි කාලේ මම හිතන්නේ මම 3 වසර විතර ඇති. 3 වසරේදී විතර ඔහොම power supply එකක් පුපුරනවා කියන්නේ ඉතින් මට බය වෙච්ච පාට මම නැවතුනේ මේ ඉස්සරහා කාමරේ දුවලා ගිහලා. ඉතින් හේතුව තමයි power supply එකෙන් කරන්ට් එක දෙන්නේ එයා power supply එක කියන්නේ මෙයා හරිම මේ හරි අපි කියන්නේ කම්පියුටර් එක ආරක්ෂාව දෙන කෙනෙක් මෙයා. බැරි වෙලාවත් වැඩිපුර වෝල්ටේජ් එකක් ආවොත් ඒ power supply එක කරප්ට් වෙනවා මිසක් කවදාවත් motherboard එකට යන්න දෙන්නේ නැහැ ඒ වෝල්ටේජ් එක. බ්ලොක් කරනවා. අන්න ඒකයි power supply එකේ තියෙන වටිනාකම. ඉතින් මේ power supply එකට තමයි පළවෙනියෙන්ම කරන්ට් එක යන්නේ. හරි. දෙන විදුලිය ලබා දෙන power supply එකට. ඊට පස්සේ තමයි මෙයා මේ හැම කම්පියුටර් එකේ හැම කොටසකටම මෙයා මේක බෙදා හරින්නේ. හොඳයි. අපි දැන් මේ කලින් කතා කරා වගේ power supply කියන්නේ ඉතාමත් හොඳ යුනිට් එකක්. මේකෙන් තමයි මුළු කම්පියුටර් එකටම කරන්ට් එක බෙදා හරින්නේ. එහෙම නැත්නම් මම මේ කරන්ට් කියන වචනේ කියන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රිසිටි කියන වචනේ හරි අපි පුරුදු වචන නිසා මම මේ වචන ටික පාවිච්චි කරනවා. හරි. ඒ නිසා විදුලිය කියන වචනේ ඔයා යොදා ගන්න. මොකද මේ වීඩියෝ සීරීස් එකේදී මම සාමාන්‍යයෙන් කතා කරන්නේ අපි එදිනදා ජීවිතේ කතා කරන වචන වලින්. ඔයාගේ පාසලේ එහෙම නැත්නම් ඔයාගේ ටියුෂන් ක්ලාස් එකක හෝ වෙනත් ස්ථානයක ඔයාට හරි ඉතාමත් සංකීර්ණ වචන වලින් කියනවා ඇති. ඒක නිසා මම එච්චර කම්ප්ලෙක්ස් වචන පාවිච්චි කරන්නේ අපේ YouTube channel එකේ ඉතාමත් සරලව අපි වැඩේ යනවා. හොඳයි. එතකොට අපි කතා කරන්නේ මෙන්න මේ power supply එකෙන් මෙයා check කරලා බලනවා voltage එක හරි voltage එකක් දෙන්නේ. එහෙම නැත්නම් නියත වශයෙන් හරියට තියෙන voltage එකක්ද වෝල්ටීයතාවයක්ද මේ කරන්ට් එකට ලබා දීලා තියෙන ඉලෙක්ට්‍රිසිටි එක කියලා මෙයා check කරලා මෙන්න මේක පණිවිඩයක් විදිහට යවනවා කාටද processor එකට. processor එකට යවනවා මෙයා පණිවිඩයක් විදිහට. මේකට අපි කියනවා මේ යන signal එකට power good signal එක කියලා. power good signal එක කියන්නේ මං කලින් කිව්වා වගේ වෝල්ටීයතාවය නිවැරදි නම් හැමදේම හරි නම් ඕකේ නම් processor එකට එහෙම නැත්නම් අපේ සකසනයේට power supply එකකින් යවන signal එක මේකට මම කියනවා power good signal එක කියලා. මේ මම ඔයාලට පෙන්නන්නම් පොඩි diagram එකක් විදිහට ඔයාලට දැන් වීඩියෝ එකේ පේනවා ඇති. මේ diagram එක චුට්ටක් ඔයාලා මතක තියාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි පහසු වෙනවා මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා මතක තියාගන්න. ඔන්න අපි පළවෙනි කතන්දරේ අපි කතා කරලා ඉවර කරා. හොඳයි. අපි යන් දැන් දෙවෙනි කොටස. ඔන්න දැන් පළවෙනි ස්ටෙප් එක ඉවරයි. කරන්ට් එක දුන්නා. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එකේදී වෙන්නේ දෙවෙනි පියවරේදී වෙන්නේ motherboard එකේ තියෙන මේ කාල උද්දීපන chip එක. එහෙම නැත්නම් clock generator chip එක. මේක තියෙන්නේ කොහෙද? motherboard එකේ නැත්නම් මව්පුරේ තමයි මේ clock generator එක. එහෙම නැත්නම් clock generator chip එක තියෙන්නේ. හොඳයි. මෙන්න මේ සිග්නල් එක අපි කලින් කතා කරමු. power good signal එක මේ clock generator එකට ගිහිල්ලා right මේ chip එකට ගිහිල්ලා සකසනේට එහෙම නැත්නම් processor එකට කියනවා. හරි. දැන් ඔන්න voltage එක හරියට මේනවා. ඔයා දැන්
වැඩ කරන්න පටන් ගන්න කියලා. එතකොට තමයි process එක තීරණය කරන්නේ right දැන් ඔන්න මම වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියලා. හොඳයි දැන් මතක තියාගන්න ඔන්න පළවෙනි පියවර තමයි විදුලිය ලබා දීම. හරි. ඒකට උදව් වෙන්නේ අපිට power supply කියලා කිව්වා. දැන් තව වචනයක් ආවා power good signal එක. එයා තමයි power supply එකේ ඉඳලා කොහෙටද motherboard එකට එහෙම නැත්නම් processor එකට යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න දෙවෙනි පියවරේදී ඒන සිගනල් එක power good signal එක clock generator chip එකට එහෙම නැත්නම් කාල උද්දීපන chip එකට ආවට පස්සේ මෙයා මොකද කරන්නේ සැකසනේට කියන නැත්නම් process එකට කියනවා දැන් ඔයා එහෙනම් වැඩ කරන්න පටන් ගන්න කියලා ඔන්න දෙවෙනි සිද්ධිය. ඊළඟට මොකද්ද වෙන්නේ? තුන්වෙනි පියවර විදිහට මම මෙන්න මේක ගන්නවා. මේක චුට්ටක් දිග process එකක්. දිග කොටසක්. හරි. තුන්වෙනි process එක විදිහට අපිට ගන්න පුළුවන් අපේ මව්පූර්වය එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ තියෙන මේ ROM එක කියන කොටසට. හරි. මෙතනදී වෙන කාර්යයන් ගොඩක් තියෙනවා. හරිද? මේ තුන්වෙනි ස්ටේජ් එක තමයි පොඩ්ඩක් සංකීර්ණ විදිහට තියෙන. ඒ නිසා මේක හොඳට තේරුම් ගමු. right දැන් අපි ඉන්නේ ROM එක ඇතුලේ system BIOS වලින් BIOS ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙතනින් වෙන පළවෙනි දේ තමයි POST post checking එක කියලා කියනවා. හරි. power on self test POST කියලා කියන්නේ power on self test. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මෙන්න මෙතනදී තුන්වෙනි ස්ටේජ් එකේදී සිද්ධ වෙන්නේ. ROM එක read only memory එහෙම නැත්නම් සිංහලෙන් අපි කියන පතන මාත්‍ර මතකය කියලා. දැන් ළමයි මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා මේ ROM එක කියලා කියන්නේ අපේ ළමයි හිතනවා CD ROM එක කියලා. නෑ ඒ ROM එක වෙනයි මේ ROM එක වෙනයි. අපි පළවෙනි පාඩමේදී කතා කරලා තියෙනවා ඒ ගැන වැඩි විස්තර. හරි. ඒක නිසා පටල ගන්න එපා. CD ROM එක කියන්නේ වෙන එකක්. මේ ROM එක වෙනම කොටසක්. මේ motherboard එකේ තියෙන පොඩි chip එකක්. right ROM එක කියන්නේ කවුද කියලා හොත් මම සරලව කියන්නම් මේක non volatile memory එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේ න්‍යෂ්‍ය නොවන මතකයක්. මේක කරන්ට් එක තිබ්බත් නැතත් මෙයා මතක තියාගෙන ඉන්නවා හැම දෙයක්ම. හරි. ඔය සරල සිද්ධි ඔයාලා ඒක දන්නවා. එතකොට මේ මෙන්න මේකේ තියෙනවා මේ ROM එක ඇතුලේ තියෙන වැඩසටහනක් තමයි අපි කියනවා system BIOS. BIOS. හරි. BIOS. හරි. BIOS කියන වචනේ තේරුම තමයි basic input output system. හොඳයි. ඔය system BIOS බලා ගන්න ඕනේ නම් හරි කම්පියුටර් එක on කරද්දිම right එක එක motherboards වල මේක වෙනස් වෙනවා. සමහර වෙලාවට delete button එක එහෙම නැත්නම් F11 button එක F10 button එක වගේ press කරොත් on වෙද්දිම හරි on වෙද්දිම ඒක press කරොත් ඔයාගේ system BIOS වලට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා booting order එකක්. හරි මම දාලා තියෙනවා මෙන්න මෙතන ෆොටෝ එකක්. හරි booting order එකක් තියෙනවා. ඒක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. ඉස්සල්ලාම read වෙන්නේ කවුද hard disk එකද ඊට පස්සේ ඔයාගේ CD එකද ඊට පස්සේ ඔයාගේ pen drive එකද ඔය විදිහට ඔයාලට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉස්සර අපි Windows දාද්දි Windows දානවා කියන එක මම මෙතන use කරන්නේ operating system එකක් install කරද්දි සාමාන්‍යයෙන් ඉස්සර අපි CD එක දාලා තමයි දාන්නේ install කරන්නේ. හරි. එතකොට මේ install කරද්දි අපි සාමාන්‍යයෙන් booting order එකේ CD එක කියන එක උඩටම ගේනවා. හරි. කරලා බලන්න මේ සිද්ධි. කම්පියුටර් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ booting order එක බැලුවයි කියනවා. හරි. එතකොට මේ system BIOS එක ඇතුලෙන් මෙයා තීරණය කරනවා කාවද ඉස්සල්ලාම boot කරන්න කියලා. මේකට ප්‍රධාන වශයෙන් මැදිහත් වෙලා ඉන්නේ මේ වෙනකොට කවුද දැන් අපේ process එක තමයි මේ වැඩේ කරන්නේ. හරි. තාම operating system එක පටන් ගත්තේවත් නැහැ. හරිද? තාම මේ computer button එක on කරා. right. current එක දුන්නා. ඊට පස්සේ මතකයිනේ clock generator එකට signal එක ආවා. දැන් ඔන්න motherboard එකේ තියෙන ROM එක කියන කොටසේ ඇතුළත් වෙලා තියෙන system BIOS වැඩසටහන ඔන්න දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරි. ඔන්න ඔක තමයි දැන් තුන්වෙනි process එකේ ඉන්නේ. post අපි කියන දැන් මේ power on self test එකේදී මොකක්ද මේකෙන් check කරන්නේ? එහෙම නැත්නම් මේක දැන් checking එකක් කියලා අපි කිව්වනේ. මොනවද check කරන්නේ කියලා දැනගන්න එපේ. හොඳයි. මෙතනදී check කරන්නේ computer එකට එහෙම නැත්නම් CPU එකට සම්බන්ධ කරලා තියෙන CPU කියලා කියන්නේ මම ගන්න desktop computer එකට right central processing unit කියන එක නම් motherboard එකට සම්බන්ධ කරලා තියෙන සියලුම devices එහෙම නැත්නම් සියලුම උපාංග මෙතනදී check කරලා බලන්න. හරි සියලුම උපාංග අපි හිතමු mouse එක keyboard එක hard disk එක pen drive එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් ඔන්න ඔය වගේ දේවල් power on self test එකේදී check කරලා බලන්න. එතකොට ළමයි මතක තියාගන්න මෙන්න මේ සිද්ධිය. ඔය power on self test එකේදී තමයි සමහර වෙලාවට ඔයා දැකලා ඇති කම්පියුටර් එක on කරාට පස්සේ පොඩි ඉරක් වගේ එකක් කළු පාට ස්ක්‍රීන් එකේ පොඩි ඉරක් වගේ blink වෙවි තියෙනවා සෑහෙන වෙලාවක්. හරි. ඒ අපිට ඒක ගන්න පුළුවන් power on self test එක වෙන time එක කියලා. හරි. එතකොට මෙයා booting order එක බලලා හැම අපේ කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියෙන හැම උපාංගයක්ම මෙයා ඉන්නේ වෙලාවෙදී check කරලා බලනවා. ඒක තමයි
power on self test එක. power on self test එක වෙලාවෙදී ඔයා හිතන්න දැන් ඔක්කොම checking stay කරලා වැඩේ හරි ගියොත් එහෙම කම්පියුටර් එක on වෙන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හැබැයි බැරි වෙලාවත් මොකක් හරි උපාංගයක එකක් අහු වුණොත් එහෙම මොකද කරන්නේ මෙයා මදර්බෝඩ් එක ඇතුලේ පොඩි සවුන්ඩ් එකක් එනවා. මොකද බීප් 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 ගාලා බීප් සවුන්ඩ්ස් කියලා කියන්නේ. ඔයාලා කම්පියුටර් එකත් එහෙම වෙලා ඇති. සමහර වෙලාවට RAM එකේ ඉෂුව එකක් නම් බීප් සවුන්ඩ්ස් කීපයක් එන්න පුළුවන්. රයිට්. එතකොට අපි හිතමු CMOS බැටරි එකට එනවා දැන් මම ඊට පස්සේ. හරි. බැටරි එකේ මොකක් හරි ප්‍රශ්නයක් නම් ඔන්න තවත් බීප් සවුන්ඩ්ස් කීපයක් එන්න පුළුවන්. බීප්ස් වලට කවුන්ට් එකක් තියෙනවා පුතේ. හරි. මම උදාහරණයක් විදිහට ගන්නම්. හරි. මේක හරියටම හරි නෑ. අපි හිතමු VGA එකේ වගේ ග්‍රැෆික් කාඩ් එකේ මොකක් හරි ඉෂුව එකක් කියලා ප්‍රශ්නයක් කියලා. එතකොට බීප්ස් අද්ද අපි හිතමු 3ක් 4ක් වගේ එනවා කියලා. බීප් 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 ගාලා. හරි. මේ සවුන්ඩ්ස් ගානෙන් හොයාගන්න පුළුවන් හොඳ හાર્ඩ්වෙයාර් ඉංජිනේර කෙනෙක්ට ලෙඩේ තියෙන්නේ කොතනද කියලා. එහෙමනම් පෝස්ට් චෙකින් එක කරද්දි POST චෙකින් එක කරද්දි රයිට් power on self test එක කරද්දි උපාංග සියලුම උපාංග ටික ඔක්කොම ඩිවයිසස් ටික මෙයා මොනා කරනවද චෙක් කරලා බලනවා. මේ චෙක් කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් බීප් සවුන්ඩ්ස් දෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැනගන්න ඕන අන්න මොකක් හරි කම්පියුටර් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔන් වෙන්න විදිහක් නැහැ කියලා. සමහර වෙලාවට එහෙම වෙලා ඔන් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඔයාලට මෙන්න මේ සිද්ධ වෙලා තියෙනවද බලන්න. කම්පියුටර් එක ඔන් කරද්දී අපි හිතමු කම්පියුටර් එක ඔන් වෙනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොනිටර් එකට ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. මොනිටර් එකට ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. ඊට පස්සේ අපි මොනිටර් එක ගලවගෙන ඔක්කොම කරන්න තියෙන දේවල් කරගෙන බලනවා මොනිටර් එකට ඇයි මේ කරන්ට් එක එන්නේ නැත්තේ මාර ප්‍රශ්නයක් කියලා. හැබැයි අපේ සමහර ළමයි දන්නවා ඇති පොඩි ටෙක්නික් එකක් තියෙනවා. හරි. කම්පියුටර් එක ගලවලා RAM එක අරගෙන පොඩ්ඩක් පිහලා දැම්මම ඕක හරියනවා. ඇයි එහෙම වෙන්නේ? පෝස්ට් චෙකින් එකේදී රයිට් RAM එක ඩිටෙක්ට් කරගන්න බැරි වෙනවා. එතකොට මෙයා ඩිස්ප්ලේ එක එළියට දෙන්නේ නැහැ. ඔය වගේ පොඩි සම්බන්ධ ඔය හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන්ලා දන්න චූටි දේවල් තියෙනවා කීපයක්. සමහර වෙලාවට ඕක මොකක් හරි වෙච්ච ගමන් කම්පියුටර් එක ඔන් වෙන්නේ නැති වෙච්ච ගමන් අරගෙන දුවනවා කම්පියුටර් ෂොප් එකකට. එහෙම නැත්නම් කොහෙද හරි. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා ICT කරන ළමයි විදිහට දැන් ওই සොලියුෂන්ස් තනියම හදාගන්න ඕන. ගැහණු ළමයි හෝ වේවා, පිරිමි ළමයි හෝ වේවා, එහෙම කියලා දෙයක් නැහැ. හරි. මේක චූටි දේවල් ස්ක්‍රූ පුණියනක් ඕනි, චුට්ටක් පිහන්න රෙදි කැල්ලක් ඕනි, ඔය චුට්ට විතරයි වුණා. ඊට පස්සේ කඩේකට ගිහිල්ලා හදාගන්න ටික. එහෙම නැත්නම් කම්පියුටර් ෂොප් එකට ගිහිල්ලා ඔය අමාරුවෙන් සල්ලිත් දීලා හදාගන්න කම්පියුටර් එක ආයේ හදාගන්න එක ඔයාටම ගෙදර ඉඳන් හදාගන්න පුළුවන්. අන්න ඒකයි ICT කරන ළමයි විදිහට ප්‍රායෝගිකව මේ දේවල් ටික ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ. හොඳයි අපි නම් ඊළඟ ස්ටේජ් එක මොකක්ද කියලා බලන්න. ඊළඟට මොකක්ද වෙන්නේ? හතරවෙනි පියවර. ඔයාලා අහලා ඇති CMOS බැටරි එක. CMOS අපි කෙටියෙන් කියන්නේ CMOS කියලා. හරි. ඔකට අපි ඉංග්‍රීසි වලින් කියනවා complementary metal oxide semiconductor. හරි. complementary metal oxide semiconductor කියලා ඔකට කියනවා. හරි. මොකක්ද මේකෙදි වෙන්නේ? මේක පොඩි ඔරලෝසු බැටරි කෑල්ලක් වගේ. CMOS බැටරි එක වැඩ කරන්නේ නැතුව ගියොත් එහෙම ඔන්න කඩේ තියෙනවා ඔරලෝසු බැටරි කෑල්ලක් වගේ එකක් ගෙනලා දාගන්න විතරයි තියෙන්නේ. මේ CMOS බැටරි එකේ පුතේ කම්පියුටර් එකට අදාළ දිනය, වේලාව වගේ දේවල් ගබඩා වෙලා තියෙනවා. ඔයාගේ කම්පියුටර් එක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද බලන්න. කම්පියුටර් එක ඔන් කරද්දිම හරි කම්පියුටර් එක ඔන් කරද්දිම මේ දවස වේලාව වැරදි. අපි හිතමු 2002 2008 වගේ පෙන්වන්නේ කියලා දවස. එහෙමනම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් සමහර විට CMOS බැටරි එක මොකක් හරි වෙලා ඇති. එහෙම වුණොත් ඒක මාරු කරපුවාම ගොඩක් දුරට හරියන්න ඉඩ තියෙනවා. හරි. මෙන්න මේ CMOS බැටරි එකෙන් උදව්වක් ගන්නවා කවුද? අපේ සිස්ටම් BIOS කියන වැඩසටහන. හරි. අපි සිස්ටම් BIOS ගැන දැන් කතා කරා. සිස්ටම් BIOS CMOS බැටරි එකත් එක්ක එකතු වෙලා ඔපරේටිං සිස්ටම් එක තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නවා. හරි. ඔපරේටිං සිස්ටම් එක දැන් තියෙන්නේ කොහෙද? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බූට් ඕඩර් එකේ අපිට බලා ගන්න පුළුවන්. එක්කෝ hard disk එකේද, එහෙම නැත්නම් CD එකකද, එහෙම නැත්නම් flash drive එක. flash drive කියන්නේ පෙන් එක කියලා පෙන් එකද? මොකකද මේ කොතනද මේ ඔපරේටිං සිස්ටම් එක තියෙන්නේ කියන එක හොයා ගන්නවා හතරවෙනි අදියරේදී. කවුද? CMOS එකත් එක්ක අපේ BIOS වැඩසටහන එකතු වෙලා කොහෙද මේක තියෙන්නේ? දැන් hard disk එකේ නම් අපි ගමු දෘඩ දැටිය hard disk එක නම් මේක අපි partitions කරලා තියෙනවනේ C D E F ඔය විදිහට. හරි. ඕකේ D එකේද E එකේද F එකේද මොකේද C එකේද කියලා මෙතනදී තමයි මෙයාලා මේක හොයා ගන්න පටන් ගන්න. එතකොට අපි කියනවා එහෙමනම්
හතරවෙනි අදියරේදී CMOS බැටරි එකත් එක්ක වැඩසටහන BIOS වැඩසටහන එකතු වෙලා මෙයා හොයා ගන්නවා ඔපරේටිං සිස්ටම් එක හරියටම තියෙන තැන. C drive එකේද D drive එකේද එහෙම නැත්නම් pen drive එකකද මොකේද තියෙන්නේ කියන එක මෙයා හොයා ගන්නවා. ඊට පස්සේ තමයි ඔපරේටිං සිස්ටම් එක ඔන්න රන් කරන්න ලෑස්ති වෙන්නේ. මම නැවතත් කියනවා CMOS කියලා කියන්නේ මව්පොර එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ සවි කරලා තියෙන බැටරි කෑල්ලක්. ඇත්තටම මේක චිප් එකක් කියලා කිව්වොත් නිවැරදි පොඩි චිප් එකක් කියන එක මතක තියාගන්න. මේකේ boot sequence එක මොකක්ද ඉස්සලා boot වෙන්න ඕනේ කියන එක මෙයාට පුළුවන් හැන්ඩල් කරන්න. boot settings මම කලින් පෙන්නපු ෆොටෝ එක මම නැවතත් මෙතෙන්ට දාන්නම්. හොඳට බලා ගන්න. boot sequence එක කියලා කියන්නේ කාවද ඉස්සලාම boot වෙන්න ඕන, කාවද ඉස්සලාම read කරවන්න ඕනේ. ගොඩක් දුරට අපි මේක ඉස්සලාම දාගෙන ඉන්නේ hard disk එක තමයි. හේතුව තමයි hard disk එකේනේ අපි දාලා තියෙන්නේ Windows operating system එක. එතකොට අපිට පුළුවනි operating system එකේ මේක run වෙන්න නම් hard disk එක ඉස්සෙල් වෙලාම run කරන්න. බැරි වෙලාවත් CD එක නම් operating system එක තියෙන මේ sequence එකේ CD එක කියන එක උඩට අපිට ගන්න වෙනවා. උඩට ගත්තට පස්සේ අපි හිතමු දැන් ඔයාගේ Windows 7 තියෙන්නේ කියලා කම්පියුටර් එකේ. නිකන් උදාහරණයක් ගමු. ඔයාලට Windows 10 install කරන්න ඕනේ නම් CD එකකින් නම් ඒක කරන්නේ. ඔයාලට සිද්ධ වෙනවා මේ CD එක කම්පියුටර් එකේ CD-ROM එකට දාලා boot sequence එකේ CD-ROM එක කියන එක උඩට ගන්න සිද්ධ වෙනවා. මොකද එතකොට read කරන්නේ කම්පියුටර් එක Windows 10 Windows 7 වනේ මේ වගේ hard disk එකේ තියෙන Windows 7 වනේ මේ read කරන්නේ CD එකේ තියෙන Windows 10 ව තමයි එතනදී read කරන්නේ. ඒක නිසා ඉතා වැදගත් ඔය කතාව මතක තියාගන්න. ඊට පස්සේ CMOS එකකින් එහෙම නැත්නම් CMOS බැටරි එකකින් මෙයා දෙනවනේ CMOS chip එක කියන වචනේ මම යොදා ගන්න. CMOS chip එකකින් මෙයා දෙන තොරතුරු ටික bootstrap loader කියන වැඩසටහනේ. හරි අපි ගමු එහෙම bootstrap loader හරහා. හරි අපේ operating system එක මේ වෙලාවේදී install කරලා තියෙන. එහෙනම් අපේ මෙහෙයුම් පද්ධතිය ගබඩා කරලා තියෙන තැන boost sectors ටික කියවන්න පටන් ගන්නවා. හරි. ඔන්න දැන් මම බර වචනයක් කියපු නිසා ඔන්න දැන් පොඩ්ඩක් අබ්ලික් වෙලා වගේ ඇති. හරි මම සරලව ගන්න CMOS බැටරි එකෙන් අපි කතා කරා. මෙයා තොරතුරු වගේක් දෙනවා. හරි. මේක එහා මෙහා ගෙනියන්නේ කවුද? අපේ boost strap loader. boot trap loader. හරි. එතකොට boot trap loader එකේ boot strap loader තමයි ඔකේ නම. හරි. ඕකෙන් ගෙනල්ලා කොතනද තියෙන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එක අපි හිතුව මම කලින් කිව්වා වගේ අපේ hard disk එකේ partition C එකේ නම් තියෙන්නේ. මෙන්න මේ partition C එකේ තියෙන තැන මෙයා හොයාගෙන ඔපරේටිං සිස්ටම් එක කියවන්න පටන් ගන්නවා. හොඳයි. මම මෙතන දීලා තියෙනවා ඔයාලට පේන්නේ නැති hard disk එකේ sectors කියන කොටස්. හරි. ඔයාලට පේනවා මෙතන hard disk එකේ පොඩි පොඩි කොටස් වලට කඩලා තියෙන්නේ sectors කියන අපි මේක memory management සහ ෆයිල් මැනේජ්මන්ට් කියන කොටසදී අපි ඉගෙන ගන්නවා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා වැඩි දුරටත් මෙතනින් හරියටම අල්ල ගන්නවා අම්මා මෙන්න මෙතන තමයි ඔපරේටිං සිස්ටම් එකේ තියෙන්නේ කියලා මෙයාව කැච් අප් කරගන්නවා කැච් අප් හරි ඊළඟට මොකද වෙන්නේ හරි ඔන්න දැන් අන්තිම තැනට යනකම් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ හොයාගත්තට පස්සේ ඔන්න අපි අල්ලගත්තා කවද ඔපරේටිං සිස්ටම් එක මූ ඉන්නේ මෙතන තමයි කියලා හරි මෙන්න මේ ෆයිල්ස් ටික කෙලින්ම ගිහිල්ලා අපි දෙනවා කොහෙටද RAM එකට random access memory එහෙම නැත්නම් අපි කියනවා සසම්භාවී ප්‍රවේශ මතකය. හරි. හැමතිස්සෙම මම හැමදාම කියන කතාව මේක ඉංග්‍රීසි වචන සමග සිංහල වචන දෙකම මතක තියාගන්න සිංහල මීඩියම් ළමයි හේතුව තමයි කිසිම දවසක ඔයාලගේ A level වලින් පස්සේ ICT කියන සබ්ජෙක්ට් එක කිසිම තැනක සිංහලෙන් උගන්වන්න නැහැ. හරි. ඉන්ටර්නැෂනල් කැම්පස් එකකට ගියත් ප්‍රයිවට් ගියත් එහෙම නැත්නම් ගවර්න්මන්ට් කැම්පස් ගියත් ගවර්න්මන්ට් ජොබ් එකකට ගියත් ප්‍රයිවට් ජොබ් එකකට ගියත් හැමතැනම පොතේ IT කියන එක ඊට පස්සේ තියෙන ඉංග්‍රීසි වලින්. ඒ නිසා හැමතිස්සෙම සිංහල වචනේ සහ ඉංග්‍රීසි වචනේ කියන දෙකම මතක තියාගන්න කටයුතු කරන්න. හරි. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. හොයාගත්ත hard disk එකේ කොතනද මෙයා ඉන්නේ කියලා ගෙනහිල්ලා දානවා කොහෙටද RAM එකට. ඊට පස්සේ ඔන්න දැන් RAM එකේ තමයි අපේ hard disk එකේ තියෙන operating system එක RAM එකේ දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට දැන් ඊළඟට මොකද වෙන්නේ? අපි දන්නවා RAM එකට වැඩේ ගියා කියලා කියන්නේ එතන ඉඳලා කම්පියුටර් එක off කරනකම්. හරි කම්පියුටර් එක shut down කරනකම්. එහෙම නැත්නම් කම්පියුටර් එක වැඩ ඉවරයක් කරනකම් කම්පියුටර් එකේ හරි RAM එකේ තමයි මේ operating system එක ගබඩා වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සරලව ගත්තොත් අපි මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. RAM එකට ගියාට පස්සේ operating system එක මුළු පරිගණකයේම තියෙන පාලනය හරි අපි කියමු මුළු control එක සම්පූර්ණ control එක ලබා දෙනවා
ඔපරේටින් සිස්ටම් එකට. දැන් ඊට පස්සේ අපි ඔපරේටින් සිස්ටම් එකට සම්පූර්ණ කාර්යභාරය ලබා දීලා තියෙනවා. ඔයා මේ විදිහට ලස්සනට වැඩේ කරගෙන යන්න කියලා. ඊට පස්සේ හැමදේම හැන්ඩල් කරන්න ඔපරේටින් සිස්ටම් එක අපිට වැඩි මෙදිහත් වෙන්න බෑ. ඊට පස්සේ කරන ටික තමයි ඊළඟ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ටයිම් ස්ලැප් එක තියෙනවා යට. හරි ඔයාලට මේ වීඩියෝ එක අවශ්‍ය තැනට යවලා බලා ගන්න පුළුවන්. සහ සබ්ස්ක්‍රයිබ් කරන්න දැම්මම යාළුවන්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. සහ ආදරෙන් ඉල්ලනවා නොමිලේ යන්න තියෙනවා ඔයාලට වෙනුවෙන් දාලා ictkatusinga.com එකේ past papers, model papers, supportive videos මේ හැම දෙයක්ම නොමිලේ රෙජිස්ටර් වෙන්න. ඊට එක තියෙන දේවල් ඉතාමත් හොඳ නම් ඔයාලට පුළුවන් ක්ලාස් එකට රෙජිස්ටර් වෙන්න. ක්ලාසස් ෂෙඩියුල් එක පිළිවෙලටම අපි දාලා තියෙනවා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ලබන සතියේ. ලබන සතියේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම මේ ඔපරේටින් සිස්ටම්ස් වල හිස්ටරි එක. එහෙම නැත්නම් මෙහෙම පද්ධතිවල ඉතිහාසය මේවා කොහොමද තිබ්බේ ඔන්න ඔය වගේ දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පාඩම ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකක් නැහැ ඔයාලට ඒ ලෙවල් වලදී මේකේ තියෙන සිලබස් එක ටීචර්ස් ගයිඩ් එකට අනුවම එකින් එක කතා කරගෙන යන්න මේ වීඩියෝ සීරීස් එකේදී බලාපොරොත්තු වෙනවා. හොඳයි. විශේෂ ෆ්‍රී සෙමිනාර්ස් සහ අපේ ක්ලාස් එකේ ළමයි වෙන්නේ සෙමිනාර්ස් වගේක් අපි අරේන්ජ් කරලා තියෙනවා. ඒක වෙබ්සයිට් එකේදී දාලා ඇති. එහෙමනම් අපි ලබන සතියේදී හම්බෙමු. හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අයිබෝන්.